අයිබෝවන් දුවේ පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදය 12 වන වසර 8 වන පාඩම මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය අපි මේට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොඩක්ෂන් ඔබගේ අයියලා කළා මේ පාඩමට ව්‍යවහාරයේ භාවිතා කරේ ප්‍රොඩක්ෂන් කියලා. එතන මේ ප්‍රොඩක්ෂන් පාඩම අපට වැටෙන්නේ යාන්ත්‍රික තාක්ෂණ වේදයට. එහෙම නැත්නම් මෙකැනිකල් වලට. දුවේ පුතේ අපි මේ වෙද්දී යාන්ත්‍රික තාක්ෂණ වේදයට අදාළ ප්‍රධාන පාඩම් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. ඒ තමයි චලිතය බල සම්ප්‍රේෂණ මූල පද්ධති. චලිත සම්ප්‍රේෂණය කරන ආකාර අණුවැටුම් භ්‍රමණ චලිත ඔබට මතක ඇති. ඒ වගේම දෙවන පාඩම විදිහට අප සාකච්ඡා කරලා අවසන් කරා මූලික ස්වයං චලන තාක්ෂණ වේදය. එහෙම නැත්නම් ඔටෝමොබයිල් කියන පාඩම. අපිට තුන්වන පාඩම විදිහට 12 වන ශ්‍රේණියේ තියෙනවා මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. පාඩම් 3යි. ඒ වගේම 13 වන ශ්‍රේණියේ තරල යන්ත්‍ර විද්‍යාව කියලා හතරවන පාඩම විදිහට ප්‍රධාන පාඩම් මෙකැනිකල් යාන්ත්‍රික තාක්ෂණ වේදයට අදාළ ප්‍රධාන පාඩම් හතරක් ET විෂය නිර්දේශය තුළ අන්තර්ගත වෙනවා. එයින් අපි තුන්වන පාඩම සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මේ පාඩම පිළිබඳව කෙටි හැඳින්වීමක් මා ඔබට සිදු කළ යුතුයි. මේ කෙටි හැඳින්වීම සිදු කරන්න ප්‍රථමයෙන් මේ පාඩමේ වැදගත්කම කුමක්ද? මේ පාඩම ඊටාම වැදගත් පාඩමක්. ආසන වශයෙන් MCQ 50 පේපරයක් බහුවර්ණ 50ක් අන්තර්ගත පේපරයේ MCQ ප්‍රශ්න දෙකක් තුනක් අනිවාර්යෙන් ඔබෙන් අහනවා. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ තනි කොටසක් තනි ගාණක් යාන්ත්‍රික තාක්ෂණ වේදයට අදාළව මෙන්න මේ පාඩමෙන් දුවේ පුතේ ඔබෙන් අහනවා. ඒ වගේම අනිවාර්ය ප්‍රායෝගික පරීක්ෂණයකුත් මේ පාඩමෙන් එනවා. ඒ නිසා මේ ඊටාම වටිනා පාඩමක්. මේ ඊටා වටිනා පාඩමක්. මේ පාඩම මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. දැන් මේ ලෝකයේ දුවන්නේ නිෂ්පාදන ආර්ථිකයක් මත. මිනිසාගේ අවශ්‍යතා සහ උවමනා විවිධ ආකාරයි. මිනිසාගේ අවශ්‍යතා ආහාර, බෙහෙත්, ඖෂධ, නිවාස මේවට අමතරව උවමනාවන් ප්‍රමාණය දිනෙන් දින වැඩි දුන වෙලා හමාරයි. මේ අවශ්‍යතාවයන් සහ උවමනාවන්ට සරලන පරිදි මිනිසුන් විසින් එහෙම නැත්නම් නිෂ්පාදකයන් විසින් භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිපදවීම සිදු කරනවා. මේ භාණ්ඩ නිපදවීම හා සම්බන්ධයෙන් මේ ලෝකයේ පුරා දිනෙන් දින වර්ධනය වන තාක්ෂණය ටෙක්නොලොජි එක ප්‍රධාන කාර්යයක් කරනවා. මිනිසුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදන සමාගම් මේ නිෂ්පාදිතයන් වැඩි දියුණු කරලා වෙළඳපොළට දාලා කිසියම් ලාභ ප්‍රතිශතයක් තබාගෙන පාරිභෝගිකයා අතට පත් කරනවා. මේ ලෝකයේ වාණිජකරණය වෙලා හමාරයි. අපි දන්නවා දැන් වාණිජකරණය කියන එකේ අර්ථය ලාභය එහෙම නැත්නම් ඉල්ලුම සැපයම බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කිරීම කියලා ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීමේ පාඩමේදී දුවේ පුතේ ඔබට අප කියා දුන්නා. දැන් මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගියාම එකවරම අපට මැජික් බලයෙන් දුරකථනයක් නිර්මාණය කරන්න බෑ. මැජික් බලයෙන් කැමරාවක් නිර්මාණය කරන්න බෑ. අපි ගමු කැමරාවක්. එහෙම නැත්නම් දුරකථනයක්. මේ දුරකථනයේ කැමරාව ඇතුලේ කොපමණ ද්‍රව්‍ය ප්‍රමාණයක් අන්තර්ගතද? ලෝහ, අලෝහ මේ වගේ ද්‍රව්‍ය අන්තර්ගතයි. කොටස් විවිධාකාර ප්‍රමාණයක් කැමරා කාචය, චිපය, ඩිස්ප්ලේ එක, හවුසින් එක, සන්නායක කැබලි, ඊයම් කැබලි මේ සියල්ල එකට එකතු කරලා එකලසක් ලෙස වෙළඳපොළට නිකුත් කරනවා. මේ එකතු කිරීම, එකලස් කිරීම මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය එහෙම නැත්නම් එකලස් කිරීමේ තාක්ෂණ වේදය කියලා හඳුන්වනවා. මේ ලෝකයේ පුරාවට මේ භාණ්ඩවල තිබෙන්නේ එකලස් කිරීමක්. තනි භාණ්ඩයක් නිර්මාණය කරන්න බැහැ. මේ එක භාණ්ඩ නිර්මාණය කරන්න විවිධාකාර කොටස් ගණනාවක සහාය අවශ්‍යයි. පොට ඇන යෙදීම, ඇලවීම, රිවට් කිරීම, පෑසීම සිදු කරනවා. විවිධාකාර කාර්මික ක්‍රමවේදයන් මේ සඳහා භාවිතා කරනවා. අප අවට තියෙන ගුණාත්මක එකලසක්, ගුණාත්මක දුරකථනයක්, ගුණාත්මක කැමරාවක්, ගුණාත්මක ඔරලෝසුවක් වෙන්නේ මූන් භාවිතා කරන එහෙම නැත්නම් නිෂ්පාදකයන් භාවිතා කරන මේ එකලසේ ද්‍රව්‍යවල තිබෙන ගුණාත්මක භාවය, එකලස් කිරීමේ ක්‍රමවේදය, ඕන් භාවිතා කර තිබෙන තාක්ෂණය.
මෙන්න මේ ප්‍රධාන කරුණුත් එක්ක ඉතා වටිනා 11 ප්‍රොඩක්ෂන්ස් අපිට වෙළඳපොලේ මිලදී ගත හැකියි. ඒ ප්‍රොඩක්ෂන් එකේ 11 නිෂ්පාදනයේ ගුණාත්මක භාවයට අනුකූලව ඔවුන් විසින් මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා. පෙනුමට යුගයට ගැලපෙන පරිදි මානව සාධකයන්ට ගැලපෙන පරිදි කාර්යයට උචිත ආකාරයට සැප පහසු ඇතිවන ආකාරයට පරිසර හිතකාමී ආකාරයට මුළු ලෝකයේ පුරා නිෂ්පාදන වැඩි දියුණු වෙලා. එමනම් මේ කාලය තුල රටක් ගමක් ලෝකයක් විදිහට දියුණු වෙන්න අප නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගත යුතුයි. මේ නිෂ්පාදන ආර්ථිකය තුල භාණ්ඩ කොහොමද එකලස් කරන්නේ? මේ භාණ්ඩ වලට කොහොමද ඉල්ලුමක් ඇති කරගන්නේ? මේ භාණ්ඩ වල ගුණාත්මක භාවය ඉහළ දාන්නේ කොහොමද කියන කාරණාවට අදාළව මූලික සංකල්පයන් මේ පාඩම තුල සාකච්ඡාට භාජනය කරනවා. ඔබ මේ පාඩම සුළු පටුවට හිතුවට මේ පාඩම පුරා මුළු ලෝකයට ලංකාවට ලොකු ආදර්ශයක් මේ පාඩමේ ලබා දෙනවා. ව්‍යවසායකයෝ ව්‍යාපාර හිමිකරුවෝ මොනවද මේ ගුණාත්මක එකලසක් නිර්මාණය කරන්න භාවිතා කරන ක්‍රම ශිල්ප? ඔබ දුරකථන සමාගම් ගැන ගන්න. දුරකථන නිර්මාණය කරන ප්‍රධාන සමාගම් ගැන ගන්න. දුරකථන සමාගම් වල ඉහළින්ම හිණිපෙත්තේම සිටින ප්‍රධාන සමාගමක් ඔබ කල්පනා කරන්න. මේ සමාගමේ මේ තිබෙන දුරකථනයට මෙතරම් ඉල්ලුමක්, මෙතරම් මාකට් එකක්, මෙතරම් පාරිභෝගික ආසාවක් ඇතිවන්නේ ඇයි? එයාගේ තියෙන ගුණාත්මක භාවය, එයා තාක්ෂණය සමග බැඳී තිබෙන ආකාරය, පෙනුමට යුගයට ගැලපීම. ඒ නිසා මේ එකලස් කරන නිෂ්පාදකයන් විවිධාකාර කොටස් එකතු කරමින් මේ නිර්මාණය කරන්නා වූ නිපදවීම පාරිභෝගිකයාට පත්වීම දක්වා භාවිතා කරන ක්‍රම ශිල්ප තාක්ෂණ වේද ඥානයන් කොහොමද තාක්ෂණ වේද එකතු කරගන්නේ කියන කාරණාව තමයි අප මේ පාඩමේ මූලික හරය වශයෙන් ගන්න වෙන්නේ. එහිදී මේ පළමු පාඩමේ මේ 8 වන පාඩමේ ඒකකයේ පළමු කොටස අපි කතා කරනවා නිපැයුමක ගුණාත්මක තත්ත්වය රැක ගැනීම සඳහා අවශ්‍ය සාධක. ගුණාත්මක තත්ත්වය. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය. සමහර ප්‍රොඩක්ට් එනවා හයි ක්වොලිටි. සමහර ප්‍රොඩක්ට් එනවා ලෝ ක්වොලිටි. අපි බලන්නේ හයි ක්වොලිටි ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් සිදු කරගන්න මොනවද අවශ්‍යතාවයන්? අපි දැන් පාඩම දෙස අවධානය යොමු කරමු. නිපැයුමක ගුණාත්මක තත්ත්වය රැක ගැනීම සඳහා අවශ්‍ය සාධක. නිපැයුමක ගුණාත්මක තත්ත්වය රැක ගැනීම සඳහා අවශ්‍ය සාධක. අංක 1. අපගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ අවශ්‍යතා මෙන්ම උවමනාද සපුරා ගැනීමට සිදුවේ. අප ජීවිතයේ අවශ්‍යතා උවමනා. අප හිතමු අපට අවශ්‍යතාවයක් තියෙනවා කිසියම් හදිසි කටයුත්තක් සඳහා රෝහලට ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. මෙසේ ගමන් කිරීම සඳහා මාහට පැවරී තිබෙනවා පුස් සයිකලයක්, මෝටර් සයිකලයක්, මෝටර් වාහනයක්. මේ තුනේම මේ කාර්ය සඳහා මට රෝහලට පිවිසිය හැකියි. නමුත් උවමනාව මා තිබෙන්නේ සැප පහසුවෙන් ගමන් කරන්න නම් මට පුළුවන් මෝටර් වාහනය තෝරා ගන්න. මට පුළුවන් අඩු වේදමෙන් රෝහලට ගමන් කරන්න සාමාන්‍ය පුස් සයිකලය තෝරා ගන්න. මෙන්න දැක්කද මිනිසුන්ගේ උවමනාවන් වෙනස් වෙන හැටි. උවමනාව සමග භාණ්ඩ බද්ධ වෙලා තිබෙනවා ආපවට ජීවිතේ. ඒවා ඇතැම් විට ස්වභාව ධර්මය විසින් අපට දායාද කර දී තිබෙන දෑවිය හැකි සමහර විට මේ තත්ත්ව අපිට ස්වභාව ධර්මයෙන් දායාද කර තිබෙනවා. අපට වාහන අවශ්‍ය නැහැ. අපට පුළුවන් පයින් රෝහලට ගමන් කරන්න. නමුත් වර්තමානයේ මේ ස්වභාවයෙන් දායාද කර තිබෙන කකුල් දෙක භාවිතා කරමින් රෝහලට යන්නද කැමති? එහෙම නැත්නම් සැප පහසු වාහනයක රෝහලට යන්නද කැමති? සැප පහසු වාහනයක රෝහලට යන්න කැමති. මෙන්න මේ අවශ්‍යතාවය. මේ උවමනාව ලෝකයේ සිටින නිෂ්පාදකයන් දන්නවා. මේ නිෂ්පාදකයන් හඳුනනවා. ඒ නිසා ඔන්න වෙළඳපොළට එහා ගැලපෙන මෝටර් වාහන, මෝටර් බයිසිකල් වෙළඳපොළට නිකුත් කරනවා නිකන් නෙවෙයි, ලාභ ලබා ගැනීමේ අරමුණෙන්. අප දන්නවා අප ලෝකයේ අපට සමව ජීවත් වන
බටහිර රටවල් යුරෝපීය රටවල් ආර්ථිකය අතින් කොච්චර දැවැන්තයන්ද අප රටවල තිබෙන මුදල් විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් මේ බාඩ නිෂ්පාදනය සමග ඇද ගන්නවා. එනිසා අප රටක් විදිහට දුවේ පුතේ සංවර්ධනය වෙන්න උත්සාහ කරනවා නම් අප පවතින රජවල් මූලික වසරේ සිට මොන්ටිසෝරි වයසේ සිට පෙර පාසලේ සිට නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන්නා වූ මේ සිසු පරපුරක් දරුවන් පිරිසක් බිහි කිරීමේ මූලික අඩිතාලම තැබිය යුතුයි. එසේ නොවන්නේ නම් මේ නිෂ්පාදන ආර්ථිකයකින් තොරවන්නේ නම් අප කිසිදාක මේ තාක්ෂණය සමග දියුණු වෙමින් පවතින රටක් නොව දුප්පත් රටක් ලෙසයි පෙනී සිටීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මේ නිෂ්පාදනයට අපිට කවදාවත් දෙරෙහි වෙන්න බෑ. මෙන්න මේ ආර්ථිකයත් මේ තාක්ෂණයත් එක්ක අපිට බද්ධ වී ඉහළට ඉදිරියට ගමන් කර යුතු වෙනවා. එහෙනම් අප පිළියම්සේ යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම මිස ඒ සඳහා පැලැස්තර යෙදීමක් නොවන බව අප සියලු දෙනා වටහාගෙන ඒ සඳහා කටයුතු කළ යුතුයි. මේ වීඩියෝ දර්ශන බලන කිසියම් දුවෙක් පුතෙක් සිටිනවා නම් ඔවුන්ගේ අරමුණ ඉදිරි අනාගතයේදී ව්‍යාපාරිකයෙක් වීමේ සිහිනයක් නම් ඔහුගේ අරමුණ ධනවතෙක් වීමේ සිහිනය නම් ඔබට දුවේ පුතේ නිෂ්පාදනයක් සිදු කරන්න මූලික අඩිතාලම මේ මොහොතේ සිට පටන් ගන්න පුළුවන්. මේ නිෂ්පාදනයන් මුළු ලෝකෙටම ලංකාවටම ව්‍යාප්ත කළ ඉහළ ලාභ ලබාගෙන ඔබ සැපවත් ජීවිතය මේ මොහොතේ සිට ආරම්භ කරන්න දුවේ පුතේ ඔන්න ව්‍යවසායකයෙක් විදියට ඔබට අඩිතාලම ලබා ගන්න සුදුසුම වෙලාවයි මේ. ඔබගේ ඥානය, ඔබගේ දැනුම, ඔබගේ ප්‍රාග්ධන ප්‍රමාණයන්, ඔබගේ වත්කම් මේ සියල්ලම ඊටාම සූක්ෂම ලෙස ක්‍රමානුකූලව යොමු කර ගනිමින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් ඇති කර එය වෙළඳ පොළට තුළ නිකුත් කර ලාභ ලබා ගැනීමේ අරමුණ මෙතෙන් සිට ඔබට ආරම්භ කළ හැකියි. එසේම ඒ ආකාරයෙන් අපට නොලැබෙන දේ අප විසින් සපයා ගත යුතුය. ඒ අතර නොයෙකුත් ආකාරී උපකරණ යන්ත්‍ර සූත්‍ර අවි ආයුධ දැකිය හැක. මේ ලෝකයේ උපකරණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් මේ මිනිසුන් තාක්ෂණය භාවිතා කළ එකලස් කරනවා. අප උදාහරණයක් විදිහට ගත්තොත් යන්ත්‍ර සූත්‍ර කුමක් සඳහාද? වී ගොවිතැන එහෙම නැත්නම් අපි ප්‍රධාන කුෂිකර්මාන්තය සඳහා හරකාබාන භාවිතා කරමින් අප විසින් සිදු කරන ලද නිෂ්පාදන ආර්ථිකයට කොපමණ උපකරණ යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් ඇවිල්ලාද? සීසෑම, පෝරු ගෑම, පැල සිටවීම, පොහොර ඉසීම, නෙලීම, වී කෙටීම මේ සියල්ලම මිනිස් ශ්‍රමය විසින් සිදු කරන ලද මේ සියල්ලම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් සිදු කරන්න පටන් ගන්නවා. මේ යන්ත්‍ර සූත්‍රයක් කියන්නේ එකලසක්. අපි ගමු මේ කොළ මඩින යන්ත්‍රයක්. මේ කොළ මඩින යන්ත්‍රය තුළ සියල්ලම එකලස් කරනවා. විවිධාකාර දැති රෝද, චේන්, දන්වැල්, බෙල්ට්, ඩීසල්, පෙට්‍රල් භාවිතා කරමින්, ඉන්ධන භාවිතා කරමින් මේ එකලසක් එන්ජිමක් අභ්‍යන්තරයේ තිබෙනවා. ඒ වගේම ලෝකයේ අවි ආයුධ කොපමණ ප්‍රමාණයක් එකලස් කරනවාද? එක රටක් පරයා තව රටක් ඔවුන්ගේ යුද බල ශක්තිය වැඩි දියුණු කර ගැනීමට සිදු කරන්නා වූ එකලස් කොපමණද? මේ කෆී රියානා ජෙට් මේවා කොපමණ වේගයෙන්, කොපමණ සූක්ෂම ලෙස, කොපමණ ක්‍රමානුකූලව ලෝකයේ පුරා එකලස් කර තිබෙනවාද? එම නිසා මිනිසා විසින් නිෂ්පාදනය කළ දෑ නිෂ්පාදනයක් යනු කිසියම් දෙයක් නිර්මාණය කර භාවිතයට සුදුසු පරිදි සකස් කිරීමයි. කිසියම් දෙයක් නිර්මාණය කරනවා එය මිනිසාගේ පරිභෝජනයට, පරිහරණයට සුදුසු පරිදි නිර්මාණය කරනවා. ඒ අනුව අප විසින් එදිනදා භාවිතයට ගන්නා බොහෝ දෑ තිබේ. අපවට පරිසරය බලන්න. අපවට පරිසරයේ ඔබ කාමරය තුල එකලස් කොපමණ ප්‍රමාණයක් දැකගත හැකිද? මේ එකලස් ප්‍රමාණයෙන් මේ ලංකාව තුල එකලස් කීයක් නිර්මාණය වනවාද? මේ එකලසක වටිනාකම බලන්න. මේ වටිනාකම සියලුම දේ කොහාටද දරුවෝ පොම්ප වෙන්නේ? පිට රටකට. එහෙනම් මේ පිට රැටියන් මේ නිෂ්පාදන තුලින් කොපමණ ලාභ ප්‍රමාණයක්, අපි කෙටියෙන් කතා කරන කොපමණ ඩොලර් ප්‍රමාණයක් උපයනවාද? කෝ අපට ඩොලර් ලැබෙන මාර්ගය? අපට ඩොලර් ලැබෙන මාර්ගයක් නැහැ. අප විසින් ඩොලර් ඔවුන්ට ප්‍රදානය කරමින් භාණ්ඩ සේවා පරිභෝජනය කරමින් පමණක් සිටිනවා.
අප නිෂ්පාදන ආර්ථිකයක් වර්ධනය කරගන්න කිසිසේත් උත්සාහයක් නොදරන මානව ප්‍රජාවක් ලෙස හංවඩු ගෙහි අවසානද නැද්ද? හංවඩු ගෙඩි අවසානයි. එමනම් අපි විප්ලවයක්, ආකල්පමීය වෙනසක්, සමාජ පෙරලියක් සිදු කළ යුතුයි මේ නිෂ්පාදන ආර්ථිකයක් මේ ලංකාව තුළ දියුණු කරගන්න. එනිසා මේ තාක්ෂණ වේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය හමුවේ මේ පාසල් ප්‍රජාවට ඔන්න අපි ආකල්පමීය වෙනස ලබා දෙනවා දුවේ පුතේ රටක් විදිහට ගොඩ යන්න තිබෙනා වූ එක් ක්‍රමවේදයක්. එය තමයි නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර ගැනීම. ඔබට සුළුවෙන් හෝ කුමන හෝ ආකාරයෙන් මේ නිෂ්පාදන සිදු කරමින් ව්‍යවසායකයන් වීමට සඳහා විවෘතව කරන ආරාධනයයි මේ. මේ තිබෙනවා තාක්ෂණය භාවිතා කරමින් කිසියම් එකලසක් නිර්මාණය කරන ආකාරය. මෙවැනි කර්මාන්ත ශාලා දුවේ පුතේ ලෝකයේ පුරා කොපමණ තිබෙනවාද? මෙවැනි එකලස් ලෝකයේ පුරා කොච්චර අන්තර්ගතද? අපි රටවල දිහා ගත්තොත් චීනය, කොරියාව, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, විශේෂයෙන් ඉන්දියාව, අපට අසල්වාසී රට ඉන්දියාව මේ තුල කොපමණ ඕ කර්මාන්ත ශාලා ප්‍රමාණයක් අන්තර්ගත වේද? හැට්ටකටුව සිට ගුවන් යානාව දක්වා කොපමණ එකලස් ප්‍රමාණයක් අන්තර්ගත වේද? ගුවන් යානය විශිෂ්ට නිර්මාණය මේ තුල කුඩා කොටස් කොපමණ අන්තර්ගතද? මිලියන කොපමණ ගණනක් මේ වටිනාකම තිබෙනවද? මෙහි එක කොටසක වටිනාකම කොපමණදයි ප්‍රකාශ කළ හැකිද? එකලස් මේ මිනිසාගේ මොළය, මිනිසාගේ දැනුම, මිනිසාගේ බුද්ධිය භාවිතා කරමින් තමයි දුවේ පුතේ මේ එකලස් නිර්මාණය කර තිබෙන්නේ. ඒකලස් තුළ අන්තර්ගත වන ශිල්පීය ක්‍රමයන්, අමුද්‍රව්‍යයන්, ක්‍රමවේදයන් විශාල ගණනක් ඊටාම නිවැරදි ආකාරයෙන්, ඊටාම සූක්ෂම ආකාරයෙන්, කිසිදු වරදක් නොවන ආකාරයට ඔවුන් නිර්මාණය කර තිබෙනවාද? ඔබ කල්පනා කරන්න. ඒ අතරින් ඇතැම් මේවා අප විසින්ම නිපදවන දෑ විය හැකි අතර ඇතැම් මේවා වෙනස් කිසියම් කෙනෙකු විසින් නිෂ්පාදනය කළ දෑ විය හැක. මේ නිෂ්පාදනයන් අපටම කරගන්න පුළුවන්. සමහර නිෂ්පාදනයන් අපට සමහර කුඩා සෙල්ලම් බඩුවක් අපටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපට තිබෙන අමුද්‍රව්‍ය ප්‍රමාණ, අපට තිබෙන තාක්ෂණික දැනුම, ආයුධ, උපකරණ අනුකූල. නමුත් අපිට සමහර නිෂ්පාදන සිදු කරන්න අප ළඟ තාක්ෂණය නැහැ, අප ළඟ දැනුම නැහැ. උදාහරණයක් විදිහට අපි කියමු ප්‍රහාරක යානාවක්, ජෙට් යානාවක් අපට නිර්මාණය කරන්න කෝ අප ළඟ තාක්ෂණය, කෝ අප ළඟ ආයුධ උපකරණ, කෝ අප ළඟ අමුද්‍රව්‍ය, කෝ අප ළඟ ප්‍රාග්ධනය. මේ සියල්ල නොමැතිකම නිසා අප කිසියම් මිල ගණනක්, ඉහළ මිල ගණනක් යොදවා එය නිපදවන ස්ථානවලින් අපිට මිලදී ගැනීමට සිදු වෙනවා. මේ මිලදී ගැනීම තුළින් තමයි ඔවුන් ලාභ ලබමින් අධික ධනවතුන්, ලෝකයේ ප්‍රබල ධනවතුන් බවට පත්වීම සිදුවන්නේ. අප භාවිතා කරන බොහෝ දෑ බාහිර පාර්ශවයන් විසින් නිෂ්පාදනය කරන ලදුව අප විසින් ලබාගත් දේ වේ. අපට අවට තිබෙන්නේ බාහිර පාර්ශව එකලස් කරලා එකතු කරලා අපට තියෙන දේවල්. දුරකථන, පරිගණක, ජංගම දුරකථන, ටීවී, රේඩියෝ, රෙකෝඩර්, හෙඩ්සෙට්, ඉයර්ෆෝන්, කැමරා, මේ සියල්ලම බොහෝ වෙලාවට බාහිර පාර්ශවයක් විසින් අපට එකලස් කරලා අපිට මුදල් දීලා ලබාගත් දේවල් බවට අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂද නැද්ද දරුවෝ? අනිවාර්යෙන් අපවට තියෙන බොහෝ දේවල් තව කෙනෙකු නිෂ්පාදනය කර එකලස් කිරීමක්. භාණ්ඩයක් යනු දීර්ඝ ක්‍රියාදාමයක අවසන් නිමි ප්‍රතිඵලය වේ. අප ගමු අප පරිභෝජනය කරන දුරකථනය. දුරකථන ඇතුලේ කුඩා කොටස් කොපමණ ප්‍රමාණයක් ඇද්ද? මේ සඳහා එකම දුරකථනය නිර්මාණය කිරීම සඳහා ඒ සමාගම කොපමණ පර්යේෂණ ප්‍රමාණයක් කර ඇද්ද? කොපමණ කාර්මිකයන්, කොපමණ ඉංජිනේරුවන්, කොපමණ සේවකයන්ගේ සහාය ලබාගෙන ඇද්ද? ඔවුන් නිපදවන්නේ එක දුරකථනයද? නෑ, ඔවුන්ගේ මේ ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමය තුළ එක වරකට දසදහස් ගණන් දුරකථන නිපදවා දසදහස් ගණනින් ලෝකීය පුරා ප්‍රායෝගික මේ පාරිභෝගිකයාට බෙදා හැරීම දුව පුතේ සිදු කරනවා. යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම යනු දීර්ඝ හා සැලසුම්ගත වූ ක්‍රියාවලියක්. මේක සැලසුම්ගත ක්‍රියාවලියක්. අපි කතා කරනවා සැලසුම් අදිනවා, ඩ්‍රෝයින් අදිනවා. දුරකථනයේ කොටසෙන් කොටසට එහි දිගපල්ල උසර ගැලපෙන පළදී සැලසුම් ප්‍රමිති පිරිවිතරන් අනුකූලයි. ඒ දීර්ඝ ක්‍රියාදාමයේ ඵලය
ඔබ භාවිතා කරන දුරකථනය වෙන්න පුළුවන්. මේ දුරකථනය තුළ ඔබ සැහැල්ලුවෙන් ලෙහෙසියෙන් පරිභෝජනය කරාට භාවිතා කළාට මේ තුළ කොපමණ ශ්‍රමයක් දහඩියක් මහන්සියක් කොපමණ ඥානයක් ගැබ්බී තිබෙනවාද කියන කාරණාව ඔබම කල්පනා කරන්න. අප රට තුළද මෙවැනි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් ඇති කළ හැකිද? පුළුවන්. අවශ්‍ය වන්නේ මොකද්ද? කළමනාකාරීත්වයයි. ප්‍රාග්ධනය සොයාගෙන නිර්මාණ ශිල්පීන් හොයාගෙන ඊටාම ඉහළ තාක්ෂණය භාවිතා කරමින් ඉහළ නිෂ්පාදනයක් අපට සිදු කළ හැකියි. නමුත් අපට තිබෙන අත්දැකීම් ප්‍රමාණය අපට මේ සඳහා තියෙන පරිණත ප්‍රමාණය මද නිසා අපට එකවර මෙවැනි දේවල් වලට අත ගැහිමට නොහැකි නිසා අපි පුළුවන් දේවලින් රටක් විදිහට එකලස් සිදු කරලා ලෝකයට බෙදා හැරීම ක්‍රියාවලිය බොහෝ ඉක්මනට ආරම්භ කළ යුතුයි. එම ක්‍රියාවලිය මගින් උත්පාදනය වන භාණ්ඩය භාවිතා කරන්නේ නිපදවන්නා පමණක් නොවේ. නිපදවන සමාගම පමණක් නෙවෙයි මේ පරිහරණය කරන්නේ. මුළු ලෝකය පුරා නොදන්නා සීසීකඩ මායිම්ලා තියෙන සෑම ගම් නියංගමක් පුරාටම මේ පාරිභෝගිකයන් මේ භාණ්ඩය පරිභෝජනය කරන. සමහරට නිෂ්පාදන සමාගම දන්නෙත් නැහැ කවුද මේ පරිභෝජනය කරන්නේ. නිෂ්පාදන සමාගමට අවශ්‍ය වන්නේ රුපියල් 100ක් ඔවුන්ගේ නිෂ්පාදන වියදම ගියා නම් ඔවුන් රුපියල් 125ක් ලබා ගන්නවා. ඔවුන් මේ රුපියල් 25 බලාපොරොත්තුවෙන් තමයි මේ නිෂ්පාදනය සිදු කරගන්නේ. ඔහු ඒ 25 ඔහුගේ ලාභය වශයෙන් සලකනවා. උදාහරණයක් ලෙස වර්තමානයේ එවැනි භාණ්ඩ නිපදවනු ලබන්නේ විශේෂයෙන්ම පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදිනේ. එතකොට මේ නිෂ්පාදන සමාගම් දන්නවා පාරිභෝගිකයාගේ කැමැත්ත. ඔවුන් මොන වර්ණයන්ට මොන හැඩයන්ට පර්යේෂණාත්මකව වුන් හොයනවා මොන වගේ භාණ්ඩයකටද මේ කැමති. ඒ ගැළපෙන ආකාරයෙන් තමයි තුවේ පුතේ මේ නිෂ්පාදන සමාගම් මේ භාණ්ඩ නිපදවීම සිදුවන්නේ. මේකට අපි කෙටියෙන් කියනවා ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. කොහොමද පුතේ? ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියලා අප මේට කෙටියෙන් හැඳින්වීම සිදු කරනවා. ඒ සඳහා සිදු කළ යුතු බොහෝ දෑ තිබේ. ඒ හේතුවෙන්ම කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී එය බාහිර පාර්ශ්වයන්ට සුදුසුවා ගැළපෙන ආකාරයෙන් නිපදවිය යුතුය. අපි දැන් මේ දුරකථනයම උදාහරණයට ගමු. අපවට පරිසරයේ තිබෙන අපි බහුතරයක් දෙනා භාවිතා කරන දුරකථනය එකලස් කරනවා. හැඩය, ප්‍රමාණය, බර, පැහැය, කල් පැවැත්ම මේ කාට ගැළපෙන පරිදි පාර්ශ්වවලට සුදුසුවා ගැළපෙන ආකාරයෙන් මේ නිෂ්පාදන සමාගම් අඳුරනවා. තරුණ පරපුරේ අවශ්‍යතාවය, මැදි පරපුරේ අවශ්‍යතාවය, මහලු පරපුරේ අවශ්‍යතාවය, බාල පරපුරේ අවශ්‍යතාවය මේවාට ගැළපෙන පරිදි මේ වගේ වෙනස්කම් දවසින් දවස සිදු කරනවා. වෙනස්කම් සිදු කරලා ඔන්න ගැළපෙන එකලසක් අපට ලබා දෙනවා. ඒ නිසා මේ අප සියලු දෙනාම ඊටාම ආසාවෙන් ඌමනාවෙන් මිලදීගෙන එය දුවේ පුතේ පරිහරණය කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම අපි එමු එහි නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී නිමවමක ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී නිමවක ඉහළ ප්‍රමිතිය දැන් දුරකථනයක් ගත්තාම කොපමණ ප්‍රමිතියක් තිබෙනවද? කොපමණ නිමාවක් තිබෙනවද? ලෙහෙසියෙන් දුරකථනයේ ෆෝල්ට් එකක් වැරද්දක් එනවද? බැටරි ලයිෆ් එක කොපමණද? කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? විවිධාකාර ඇප් වර්ග භාවිතා කරන්න පුළුවන්. පහසුවෙන් අපිට තව කෙනෙක් සමග අදහස්ව මාරු කරගන්න පුළුවන් තත්මේ ඉහළ ප්‍රමිතියක් අතුව තමයි නිපදවීම සිදු කරන්නේ. ඒ නිසා තමයි පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව තිබෙන්නේ. ඒ නිසා තමයි විශ්වාසයෙන්ම එවැනි භාණ්ඩ මිලදී ගැනීම දුවේ පුතේ සිදු කරනු ලබන්නේ. අපි තවත් ඉදිරියට යමු. දැන් මේ රූප සටහනේ ඔබට රූප රාමුවේ පේනවා එවැනි එකලස් කිරීමේ නිෂ්පාදන සමාගමක්. දුරකථන කැමරා වැනි යමක් එකලස් කරනවා. ඊටාම සූක්ෂම ආකාරයෙන් මේ සඳහා පරිපූර්ණ සේවක මණ්ඩලයක් තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ සේවක මණ්ඩලයක් විසින් අර කොටස් එකලස් කරනවා කැබැල්ලෙන් කැබැල්ල. එක එක්කෙනා පුද්ගලයාට වෙන්න වූ රාජකාරී තියෙනවා. සාමාන්‍යයෙන් එකම පුද්ගලෙක් අපි දුරකථනයම ගමු. එකම පුද්ගලෙක් තනියෙන් මේ දුරකථනය නිපදවීම සිදු කරන්නේ නැහැ. පුද්ගලයන් කීප දෙනෙක් අතරේ තමයි මේ දුරකථනය කොටස් වශයෙන් එකලස් කර අවසාන වශයෙන් මේ එකලසක් ලෙස එළියට නිකුත් වීම සිදු කරන්නේ. කොපමණ සේවක මණ්ඩලයක්, කොපමණ ප්‍රාග්ධනයක්, කොපමණ තාක්ෂණයක් මොවුන්
මේ සඳහා දුවේ පුතේ භාවිතා කරනවාද? මෙන්න මේ කාරණාව පිළිබඳව කල්පනා කරන්න. මේ නිසා තමයි මේ ලෝකේ මෙච්චර දියුණු තත්වයට පත් වී තිබෙන්නේ. එමෙන්ම එකම කාර්ය සිදු කිරීම සඳහා මෙන්ම එකම අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා උද සමාන භාණ්ඩ නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී නිපදවනු ලබයි. අපි දැන් බලමු දුරකථන ගත්තාම. මේ දුරකථනම උදාහරණයට ගන්නේ ඔබට පහසුවෙන්ම මෙය තේරුම් ගැනීමට හැකියාව නිසා. විවිධ වෙළඳ නාමයන් යටතේ එකම අවශ්‍යතාවය කෝල් කිරීම, මැසේජ් කිරීම, ඒ වගේම වීඩියෝ කිරීම, සින්දු ඇසීම මේවනේ සාමාන්‍ය දේවල් අප විසින් කරන මේ සඳහා විවිධ නාමික වෙළඳ නාමයන් යටතේ අපට කොපමණ ප්‍රමාණයක් වෙළඳ පොලේ දැක්ගත හැකිද? අපේ මුදලට ගැලපෙන පරිදි, පෙනුමට යුගයට ගැලපෙන පරිදි, අප විශ්වාසනීයත්වයේ පරිදි, අපගේ කැමැත්ත අනුව අප මේ වගේ එකලස් විශාල ප්‍රමාණයක් අපවට මිලදී ගන්න තිබෙනවා. ඒවා විවිධ හැඩයෙන් ක්‍රියාකාරීත්වයෙන් හා පෙනුමින් සමාන හෝ අසමාන විය හැකිය. ඒත් ඒ සෑම භාණ්ඩයක් මගින්ම සිදු කෙරෙන්නේ එකම කාර්යයක් වේ. මේ දුරකථනය මගින් සිදුවන එකම කාර්යයක්. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් වෙනස්. ඒවට ගැළපෙන පරිදි විවිධ එකලස් මේ අපි ඔක්කොටම කියන්නේ එකලස් කියලා. එකලස් assemble කරනවා. එකලස් production පාඩමේ production නිපදවන එකලස්. එකලස් එකතු කරනවා කියන අදහස. මේ ඔක්කොටම කියන්නේ එකලස්. එසේනම් එකම කාර්ය වේ. එසේනම් එකම කාර්යයක් සඳහා එක හා සමාන බාණ නිපදවන්නේ ඇයි? ඒවා පෙනුමෙන් හා සිදු කරන කාර්යෙන් එක හා සමාන වද ඒවායේ ගුණාත්මක තත්ත්වයන් නැතිනම් ප්‍රමිතිය එකිනෙකට වෙනස් වීම ඊට එක් හේතුවකි. දැන් මේ එකම දේ වෙනවා නම් ඇයි එකක් නිපදවන්නේ නැතුව විවිධාකාර භාණ්ඩ ගණනාවක් නිපදවන්නේ? දුරකථනයෙන් වන කාර්ය එකම නම් ඇයි එකම දුරකථනයක් නැතුව විවිධ දුරකථන ගණනාවක් නිර්මාණය කරන්නේ? එක දුරකථනයක් ආයු කාලය වැඩි. එක දුරකථනයක ආයු කාලය අඩුයි. එක දුරකථනයේ ක්වොලිටි එක ප්‍රමිතිය ඉහළයි. තවත් දුරකථනයේ ක්වොලිටිය ප්‍රමිතිය බාලයි. මිනිස්සු හොයන්නේ ඉහළ ප්‍රමිතියක්, ඉහළ ගුණාත්මක භාවයක් සතු භාණ්ඩයි. මිනිස්සු සොයන්නේ ඉහළ ප්‍රමිතියක්, ඉහළ ගුණාත්මක භාවයක් සතු භාණ්ඩයි. ඔවුන්ට ගැළපෙන පරිදි මේ එකලස් දුවේ පුතේ නිර්මාණය කිරීමේ කාර්ය සිදු කරනු ලබනවා. භාණ්ඩයක ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ අදාළ භාණ්ඩය තුල තිබෙන ගුණාත්මක බවයි. අන්න අදාළ භාණ්ඩය තුල තිබෙන මොකද්ද? ගුණාත්මක භාවයට අපි කියනවා ප්‍රමිතිය. අදාළ භාණ්ඩය තුල තිබෙන ගුණාත්මක භාවයට දුවේ පුතේ අපි කියනවා ප්‍රමිතිය කියලා. මේ ප්‍රමිතිය තමයි මිනිසුන් විසින් පාරිභෝගිකයා විසින් මේ එකලස් තුලින් සොයන්නේ, බලාපොරොත්තු වෙන්නේ. නිදර්ශනයක් ලෙස ඔබ පන්ති කාමරයේ තිබෙන පුටු හා මේස දෙස අවධානය යොමු කරන්න. දැන් අපි නිකන් ඔබේ පන්ති කාමරයේ තියෙන පුටු හා මේස දෙස අවධානය යොමු කරන්න. මේ පුටු හා මේස එකිනෙක සමානද? එකිනෙකට අසමානද? සමහර පුටු කකුල් උස වෙනස්. එනිසා පැත්තකට ඇලවෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්. ලෑලි හතර හිඩස් තියෙන්න පුළුවන්. ඊටාම සරලම නිර්මාණ. මේවත් එකලස්. ලෑලි කෑලි ටිකක් එකතු කරමින් එන ගසා තීන්ත ගසා මේ දැව ආරක්ෂණ ආලේප කරමින් ස්ටික ගහලා තියෙනවා කියලා හිතන්න. මේවා ගුණාත්මක බයින් ඉහළ ඒවා තියෙන්නත් පුළුවන්. ගුණාත්මක බයින් පහළ ඒවාත් තියෙන්න පුළුවන්. ගුණාත්මක බයින් ඉහළ පුටුවක්, මේසයක් දීර්ඝ කාලයක් භාවිතා කරාට ගුණාත්මක භාවයෙන් පහළ භාණ්ඩයක්, පුටුවක් එහෙම නැත්නම් මේසයක් අපිට ගොඩක් කල් භාවිතා කරන්න බෑ. දැන් මේ එකලස් වල තිබෙනවා අඩුපාඩු, වෙනස්කම්. දැන් එහෙනම් ඔබටම කල්පනා කරන්න පුළුවන් මේ එකලස හෙවත් මේ පුටුව මේසය අපිට ගොඩාක් කල් භාවිතා කරන්න අපි මොනවද අනුගමනය කරන්න ඕන කාරණා? අපි කොහොමද දීර්ඝ කාලයක් පවතින ආකාරයට මේ පුටුව මේසය එකලස් කරන්නේ? ඒදී අපිට කෙටියෙන් පැහැදිලි වෙනවා මේ සඳහා ගුණාත්මක බවින් ඉහළ අමුද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ. හොඳ ශිල්පීය ක්‍රම, නිවැරදිව කපන්න ඕනේ, නිවැරදිව මූට්ටු කරන්න ඕනේ. ඒ මූට්ටු හෙල්ලෙන්න බෑ. ඒ වගේම නිමහම් කරනවා,
ටික කාලයක් භාවිතා කරාම ගුල්ලන් වේයන් තරජ ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා කෘමි මගින් මේ දැව ආරක්ෂා සහගතව තබිය යුතුයි. ඒ වගේම ශක්තිමත් වීම සඳහා තාක්ෂණික ක්‍රමවේද මේ කකුල් හතර එකතු කරමින් දැව පටියක් ගැසීම වැනි තාක්ෂණික ක්‍රමවේද අපිට භාවිතා කරන්න ඕන. අන්න එහෙම වුණොත් ඒ පුටුව හෝ මේසය ගුණාත්මක බවින් ඉහළ වෙලා දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා කියලා අපට තේරෙන්න ඕනේ. පුටුව හා මේසය භාවිතා කෙරෙන්නේ එකම කාර්යයක් සඳහා වුවද ඒවා නොයෙක් හැඩයෙන් හා නොයෙක් ගුණාත්මක බවින් යුතුව සකස් කර තිබෙනු දක්නට හැකිය. ඒවා නොයෙක් හැඩයෙන් හා නොයෙක් ගුණාත්මක බවින් යුතුව සකස් කර තිබෙනු අපිට දැක් ගන්න පුළුවන්. විවිධාකාර හැඩයෙන් විවිධාකාර ගුණාත්මක භාවයෙන් නිර්මාණය කර තිබෙන ආකාරය දුවේ පුතේ අපට දැකගත හැකියි. ඊළඟට එනවා ඇතැම් ඒවා ඊතා හොඳින් ශක්තිමත්ව සකස් කර තිබෙන අතර ඇතැම් ඒවා දුර්වල හා ශක්තියෙන් අඩු ආකාරයෙන් නිපදවා තිබෙනු දක්නට ලැබේ. සමහර ඒවා ඊටාම දුර්වල තත්වයේ ශක්තියෙන් අඩු ආකාරයෙන් නිපදවා තිබෙන ආකාරය අපිට පැහැදිලිව දැක් ගන්න හැකියාව තිබෙනවා. ශක්තිමත් භාවය වැඩි ඒවා තියෙනවා, ශක්තිමත් භාවය අඩුත් තියෙනවා ආකාර අපකට දැක් ගන්න පුළුවන්. ඇතැම් මේසවල සවි කර තිබෙන ලෑලි අතර හිඩැස් පැවතීම, ඒ සඳහා යොදා ඇති යකඩ කම්බි පහසුවෙන් නැවී යාම. සමහර මේස තියෙනවා ලෑලි අතර හිඩැස් තියෙනවා. පුටුවේ කකුල යකඩ කම්බියක් නම් ඉක්මනට නැවෙනවා. නැයි යකඩ කම්බිය ශක්තිමත්ද? ශක්තිමත් නෑ. බාල කම්බියක් භාවිතා කරලා තිබෙන්නේ. මේක ලස ගුණාත්මක බවින් ඉහළයිද? මේක ලස ගුණාත්මක බවින් ඉහළ නැහැ. පෑසුම් සහිත ස්ථාන ගැලවී යාම, පොළොව මත සමව රැඳවීමට අපහසු වීම වැනි දෝෂ සමහරහා පුටුහා මේස තුල දැකිය හැකි වන්නේ ඒවා ප්‍රමිතියෙන් යුක්තව නැතිනම් ගුණාත්මක බවින් යුක්තව නිපදවා නොතිබීම හේතුවෙනි. ඔබ පාසලේ තිබෙන සමහර පුටු කකුල් ඉක්මනට ඇද වෙනවා. බරක් යෙදුනහම පුටු කකුල් ඈත් වෙනවා. ඒවා එකිනෙක එකතු කරලා තාක්ෂණික ක්‍රමවේද යටතේ වෙල්ඩින් කරලා පාසලා තිබෙනවා. ඒ පෑසුම් දුර්වල වෙලා යන්න පුළුවන්. ඒ පෑසුම් දුර්වල වීම නිසා ඒවා ගැලවී යන්න පුළුවන්. ඉක්මනින්ම මොනවා වෙන්න පුළුවන්ද? දුර්වල තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙමනම් මේ එකලස් ගුණාත්මක බවෙන් ඉහළයිද? ඉහළ නැහැ. එහෙනම් අපිට ගුණාත්මක බවෙන් ඉහළ එකලස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. එහෙනම් මේවා තමයි මිනිසුන් අවධානය යොමු කරලා තිබෙන්නේ. මේ ලෝකේ දියුණු වෙලා තියෙන රටවල් රාජ්‍යයන් අපි ගත්තොත් චීනය, ජපානය, කොරියාව, ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය මේ වගේ රටවල් දියුණු වීමට ප්‍රධාන හේතුව ඔවුන් නිර්මාණය කරන්නා වූ එකලස් ගුණාත්මක භාවයෙන් ඉහළයි. එමනම් අපි මේ නිර්මාණය කරන්නා වූ එකලස් ගුණාත්මක භාවයෙන් තොරව නිර්මාණය කරලා අපි හිතු මතී ආවට ගියාට නිර්මාණය කරමින් අනුන්ගෙන් යැපෙමින් යැපෙන ආර්ථිකයක් තුල සිටමින් අප රට මේ තරම් සංවර්ධනය කරන්න අප දායක වනවා කියලා කොපමණ පුරසාරම් දෙදුවත් මේ සාර්ථක කරුණක් වෙනවාද? මේ දරුවෝ කවදාවත් සාර්ථක කරුණක් වෙන්නේ නැහැ. එමනම් අප අවට සිටින අප නායකයන් කාර්මික නිෂ්පාදන අප රට තුල නිර්මාණය කරන්න නැතුව නිෂ්පාදන ආර්ථිකයකට අප මඟ පෙන්වන්න නැතුව කොපමණ පුරසාරම් දෙදුවත් රටක් වශයෙන් මෙය සංවර්ධනය කළ හැකිද? කිසි කලක සිදු කළ නොහැකි කටයුත්තක්. දිනෙන් දින දුප්පත් රාජ්‍යයක් බවට පත්වීමයි එහිදී සිදුවන්නේ යන කාරණාව ඔබට ඔබ මනසට ඉතා හොඳින් වැටහෙනවා ඇති. ඔබ දෙමව්පියන් අප උපයන ධනයෙන් කොපමණ ප්‍රමාණයක් අප අවට අප සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යොදවනවාද? ඇල්පෙනෙත්ත, ඉදිකට්ට, ෂර්ට් එක, ටයි එක, කොණ්ඩේ ගාන තෙල්, ජෙල්, සෙන්ට්, පවුඩර්, සපත්තු මේ සියල්ලම දුවේ පුතේ අප මිලදී ගන්නේ වෙනත් රාජ්‍යයන්ගෙන්. මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපට යොමු කරන්න වෙනවා. අප ඔළුවේ ගාන තෙල් එකක්වත්, පයට දාන පාවහන් යුගලක්වත් අප තාම අප රට තුල නිර්මාණය කරන්නේ නැහැ මහා පරිමාණ වශයෙන්. නිසා විශාල මුදල් කන්දරාවක් අප තුළින් ගලා ගොස් අප රට දිනෙන් දින දිලු තත්ත්වයට පත්වීම නැවතිය හැකිද? නැවතිය නොහැකි. එම නිසා මා නැවතත් මතක් කරනවා අප සැවම ආකල්පමය වෙනසක් වශයෙන්
නිෂ්පාදන ආර්ථිකයක් සඳහා සූදානම් වීම ඉතා වැදගත් වනවාද නැද්ද? ඉතා වැදගත් වනවා. එපරිද්දෙන්ම වෙළඳ පොලේ මිලදී ගන්නා භාණ්ඩ තුලද මේ ආකාරයේ දුර්වලතා දැකිය හැකි වේ. අප යනවා වෙළඳ පොලට කුමන හෝ එකලසක් නිර්මාණයක් ගන්න. එකලස් නිර්මාණයක් ගන්න. අපටද හැකියාව දැන් තිබෙනවා මේ එකලස් වල තිබෙනා වූ දුර්වලතාවයන් ඉතා පැහැදිලිව හඳුනා ගන්න. සමහර එකලස් තිබෙනවා අමුද්‍රව්‍ය බාල තත්වයෙන්. උන් භාවිතා කර තිබෙන ශිල්පීය ක්‍රමවේද නිමහම් කිරීමේ ක්‍රමවේද දුර්වලයි. නමුත් අපිට බැලුමට සමහර නිෂ්පාදන තියෙනවා ඊටාම හොඳ ඉහළ අමුද්‍රව්‍ය ඉහළ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ඉඳලා ඒ නිසා අපේ ඇහැ යන්නේ අප වැඩිපුර කැමති ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනයක් මිලදී ගන්නද ගුණාත්මක භාවයෙන් අඩු නිෂ්පාදනයක් මිලදී ගන්නද? දුවේ පුතේ අපි කැමැත්ත තිබෙන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා නොවේද? එයයි ඇත්ත. එයයි සත්‍ය. මිලදී ගන්නා කිසියම් යන්ත්‍රයක මෝටරය ඉක්මනින් ක්‍රියාවිරහිත වන්නේ ඒ සඳහා යොදා තිබෙන මෝටරයේ ප්‍රමිතිය දුර්වල වීම නිසාය. සමහර වෙළඳ නාමයන් යටතේ තිබෙන සමහර උපකරණ උපාංග තිබෙනවා. ඔබ දන්නවා මේවා මිල අඩුයි. මේවා අරගෙන ඊටාම කෙටි කාලයක් තුල මේ යන්ත්‍රය ක්‍රියාවිරහිත වෙනවා. ඔබ දන්නවා ඔබ ආවට තිබෙන ඔරලෝසු අත්ඔරලෝසු ගමු. මේ අත්ඔරලෝසු ඊටාම අඩු මුදලක් යටතේ ඔබට බාහිර වෙළඳ පොලේ මිලදී ගන්න අවස්ථාවක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී මුදල අඩු වුවත් මාසයක දෙකක කාලයක් පමණ එය අත්ඔරලෝසුව බැඳීමෙන් අනතුරුව ඔබට මතක ඇති ක්‍රියා විරහිත වී යන ආකාරය. නමුත් ඒ මුදල වගේ 20 ගුණයක් 30 ගුණයක් 50 ගුණයක් වැය කරමින් ඉහළ ප්‍රමිතියකින් යුතුව ඔරලෝසුවක් මිලදී ගන්න අවස්ථාවක එය වසර ගණනාවක් පරම්පරාවකට ආසන්න ප්‍රමාණයක් සමහර අවස්ථාවලදී භාවිතා කිරීමේ හැකියාව පවතිනවාද නැද්ද? පවතිනවා. එhmenan එකම ඔරලෝසුව මගින් එකම කාර්යයක් වන නමුත් මෙයාගේ කල් පැවැත්ම තීරණය වන හේතුව මේ එකලස් කිරීමේ ක්‍රමවේදය, එකලස් කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය මතද නැද්ද? ඒ වගේම අපි අහසින් ගමන් කරන අහස් යානාවක් බලමු. අහස් යානාවක් කිලෝමීටර් දසදහස් ගණනාවක් ධාවනය වනවා. දසදහස් ගණන් ධාවනය වන අවස්ථාවේදී මඟ තොටේදී ඉහළ උඩුගුණයේදී මේ ක්‍රියාව විරහිත විය හැකිද? බැහැ. එහෙමනම් එය ඊටාම ඉහළ ප්‍රමිතියකින් ඊටාම ඉහළ ගුණාත්මක භාවයකින් මේ එකලස නිර්මාණය කළ යුතු නොවේද දුවේ පුතේ? එයයි මේ පාඩමෙන් අප බලාපොරොත්තු වෙන්නේ. එහෙත් සමහර යන්ත්‍රවල මෝටර ඊටාම දීර්ඝ කාලයක් ක්‍රියා කරයි. ඊට හේතු වන්නේ ඒ සඳහා ප්‍රමිතියෙන් උසස් මෝටර යොදාගෙන තිබීම. ඒට හේතු වන්නේ ප්‍රමිතියෙන් උසස් මෝටර ඒ භාණ්ඩය නිපදවීම සඳහා යොදාගෙන තිබෙනවා කියන කාරණාව මෙහිදී දුවේ පුතේ ඔබට ඉතා හොඳින් පැහැදිලි වෙනවා ඇති. අප නිවෙස්වලට ආලෝකය සපයා ගැනීම සඳහා භාවිතා කරන විදුලි පහන් පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් අපි තියනවනේ බල්බ්, ගෙදර බල්බ. මේ බල්බ බලන්නකෝ සමහර බල්බ මාසයක් දෙකක් භාවිතා කරාම පිච්චිලා යනවා. සමහර බල්බ අවුරුදු ගණනාවක් භාවිතා කරන්න පුළුවන්. සමහර බල්බවල ආලෝකය අප ඇසට අමාරුයි. සමහර බල්බවල ආලෝකය අප ඇසට ඊටාම සංවේදී පහසුයි. මෙන්න එකලසක්. මේ බල්බයක් කියන්නේ එකලසක්. අපවට තිබෙන ජීවිතේ තිබෙන එකලසක්, එකලස් කිරීමක්. එයාගේ ගුණාත්මක භාවයත් විටින් විට වෙනස් වන ආකාරය බලන්න තාක්ෂණය භාවිතා කර තිබෙන අමුද්‍රව්‍ය, ක්වොලිටිය, ශිල්පීය ක්‍රම මේවා මත රඳා පවතිනවද නැද්ද? අනිවාර්යෙන් මේවා මත රඳා පවතිනවා. විදුලි පහනක් මගින් අපේක්ෂා කරන්නේ ආලෝකය ලබා ගැනීම වුවද ඒ සඳහා නිපදවා තිබෙන පහන් වර්ග කිහිපයකි. අප අවට තිබෙන පහන් වර්ග ගැන සලකා බලමු. සූත්‍රිකා පහන, ෆිලමන්ට් ලෑම්ප්. අර කහ පාට ආලෝකය ලබා දෙන පහන. තමයි ඈත අතීතයේ භාවිතා කරේවා. දැන් ක්‍රමක්‍රමයෙන් ඒ බල්බය අප අතින් ගිලිහි යනවා. පියරසි බට පහන්, ෆ්ලුවරසන්ට් ලෑම්ප්, ටියුබ් බල්බය. සුසංහිත ප්‍රතිදීපන පහන් CFL ඒවා පරයා ආලෝක විමෝචක ඩයෝඩ
LED ආදී වශයෙන් ලෝකයේ පුරා ජනප්‍රිය වී තිබෙනවා. කාර්යක්ෂමයි. අඩු විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. බලන්නකෝ එකලසේ තිබෙන ගුණාත්මක භාවය. අඩු විදුලි ප්‍රමාණයකින් වැඩි ආලෝකයක් ලබා දෙනවා. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? තාක්ෂණය. එකලස් සඳහා භාවිතා කරන තාක්ෂණය. එහෙනම් ඔබට තේරෙනවා මේ එකලස් දිනෙන් දින දියුණු වෙන එකලස් එක්ක මොකද්ද ගැබ්බලා තිබෙන්නේ? තාක්ෂණය, ටෙක්නොලොජි. මේ ටෙක්නොලොජි මගින් ගුණාත්මක භාවය ඊතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවද නැද්ද? ලැබී තිබෙනවා. මෙම පහන් මගින් සිදු කරන කාර්ය එකක්ම වුවද ඒවායේ කාර්යක්ෂමතාවය efficiency එකිනෙක වෙනස්ය. ඒ අනුව සූත්‍රිකා පහනට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් පියරැසි බට පහන් තුල තිබෙන අතර ඊටත් වැඩි කාර්යක්ෂමතාවයක් CFL හා LED පහන් තුල දැක් ගන්න ලැබෙනවා. ඊට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් කවුරු තුල දක්වන්න ලැබෙනවද? CFL සහ LED බල්බ් තුල දැක් ගන්න ලැබෙනවා. වෙන තාක්ෂණය භාවිතා කරමින් මෙයාගේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මේ නිෂ්පාදකයන්ට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම එකම වර්ගයේ පහනක් වුවද නිපදවන ආකාරය හා ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තාක්ෂණික උපක්‍රම මත තත්වයෙන් උසස් හෝ පහත් විය හැක. ඔන්න දැන් අපි හේතු දෙකක් හොයාගත්තා. ඒ තමයි අමුද්‍රව්‍ය. ක්වොලිටි අමුද්‍රව්‍ය. ගුණාත්මක භාවයෙන් ඉහළ අමුද්‍රව්‍යයක් භාවිතා කරොත් එයට ඉහළ තාක්ෂණයක් භාවිතා කරොත් අන්න ඒ නිපදවන එකලසේ භාණ්ඩයේ ගුණාත්මක භාවය දුවේ පුතේ ඉහළ දාගන්න පුළුවන්. අඩු ක්වොලිටියක් අඩු ගුණාත්මක භාවයක් සහිත උපකරණ භාවිතා කළොත් අපට හොඳ එකලසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවද? හැකියාව තිබෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් විදුලි පහන් වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාව තිබෙන්නේ ඇතැම් මේවා ඉක්මනින් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවන්නේත් ඒ හේතුවෙනි. මෙන්න මේ විවිධාකාර හේතු නිසා සමහර ඒවා දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන්. සමහර ඒවා කුඩා කාලයක් භාවිතා කරන්න පුළුවන්. මේ එකලස්සක පවතින ගුණාත්මක භාවය කියන සාධකය මේ සඳහා බලපානවද නැද්ද? බලපෑම සිදු වෙනවා. තවද කැතෝඩ කිරණ නල CRT LCD LED රූපවාහිනී හා පරිගණක දර්ශන තිර සතුව පවතින්නේද කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් වූ වෙනස්කමකි. ඈත අතීතයේ භාවිතා කරා දිග ටීවී එක. දැන් මෙහෙම ටීවී එක ගත්තොත් හරස් පෙනම ගත්තොත් මෙන්න මේ ආකාරයේ ටීවී එක දිගයි. ඔයාලට අපි කියනවා CRT cathode ratio කිරණ නල. ඊළඟට LED ටීවී එක LCD ටීවී එක තරමක් ඔන්න මෙගලා ඊළඟට තවත් එනවා LED තරමක් කුඩාවට නිර්මාණය වෙනවා. මේක LCD LED. දැන් මේවා අතිශය කාර්යක්ෂමයි. සුපැහැදිලි දසුන් අඩු විදුලි පරිභෝජනයක් බලන්න එකලස්සක ගුණාත්මක භාවය ඉහළ වෙන හැටි. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ මොකද? තාක්ෂණය, ටෙක්නොලොජිය. මීට වඩා ඉහළ ටෙක්නොලොජියක් මෙයාගේ පවතිනවා. මීටත් වඩා ඉහළ ටෙක්නොලොජියක් මෙයාගෙත් පවතිනවා. මෙන්න මේ එකලස් කිරීමට තාක්ෂණය ගලපා ගත්තාම එයාගේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අප දුවේ පුතේ ඉගෙන ගත යුත්තේ තාක්ෂණයයි. මේ තාක්ෂණය ඉගෙන ගැනීම තුල තමයි ඔබගේ ඉදිරි අනාගතය රඳා පවතින්නේ. දිනෙන් දින දවසින් දවස මාසයෙන් මාසය අවුරුද්දෙන් අවුරුද්ද මේ ලෝකයේ මොහොතක් පාසා වෙනස් වෙනවා. විවිධාකාර නිපදවීම් සොයා ගන්නවා. මේ නිපදවීම් මේ තාක්ෂණයත් එක්ක ගමන් කරන ඔබට තමයි ඉහළ ශ්‍රේණියේ රැකියා ඉහළ වැටුප් ලබා ගැනීමේ හැකියාව දුවේ පුතේ පවතින්නේ. මේ සඳහා තමයි ඔබ සූදානම් විය යුත්තේ. මේ තාක්ෂණය භාවිතා කරමින් කර්මාන්ත ආයතනයන් ව්‍යවසායකයන් විවිධාකාර එකලස් නිර්මාණයන් සිදු කර ලබනවා. එවැනි ආයතනවලට තමයි ඔබට සේවය සපයන්න තිබෙන්නේ. එවැනි ආයතනයක ඔබ සේවය කරන්න අකමැති නම් ඔබට හැකියාව තියෙනවා ඔබ විසින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එක්කෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නැත්නම් කිසියම් ආයතනයක සේවය නියත වෙනවා. මේ කාරණා දෙක ඔබට සිදු කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් ඔබට වෙළඳාමක් කරන්න සිදු වෙනවා.
අතරමැදියෙක් ලෙස භාණ්ඩ අරගෙන විකිණීම සිදු කරන්න වෙනවා. මේ කුමන දෙයක් ගත්තත් ඔබට තාක්ෂණයෙන් ටෙක්නොලොජි එකෙන් බැහැරට යන්න පුළුවන්ද? බැහැරට යන්න බෑ. ටෙක්නොලොජියත් එක්ක ඔබට අනිවාර්යයෙන්ම බද්ධ වී කටයුතු කරන්න දුවේ පුතේ සිදු වෙනවා. කැතෝඩ කිරණ නල රූපවාහිනියක් හෝ පරිගණක දර්ශන තිරයක් සඳහා වැයවන විදුලි ශක්තියට සාපේක්ෂ වශයෙන් LCD හෝ LED දර්ශන තිරයක් සඳහා වැයවන විදුලි ශක්තිය වඩා වැඩිය. LCD LED වලට වඩා මේ කැතෝඩ කිරණ මේවට වැයවන විදුලි ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා ටික මේවා ප්‍රතික්ෂේප වෙනවා. මේවා ප්‍රතික්ෂේප වෙලා ඔන්න වර්තමානයේදී මොනවා වෙනවද? LED භාවිතා කරන මේවා උපකරණ සඳහා ඉහළ ඉල්ලුමක් වැඩි ඉල්ලුමක් ලෝකයේ තුල පවතිනවද නැද්ද? ලෝකයේ තුල පවතිනවා. මේයි තාක්ෂණ වේදයේ සංවර්ධනය. එමෙන්ම LED LCD තිරයක් ස්ථාපිත කිරීමේ ඒ සඳහා අවශ්‍ය වන්නේද ඊටාම අඩු ඉඩ ප්‍රමාණයකි. දැන් මෙන්න ප්‍රමාණය කුඩා වෙලා ටික ප්‍රමාණය කුඩා වෙලා මෙයද එකලස් තුල දක්නට ලැබෙන ගුණාත්මක එකලස් තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වනවා. ඒ හේතුවෙන් LCD LED දර්ශන තිර වඩා කාර්යක්ෂම වෙනවා. අඩු ජව ප්‍රමාණයක් වෙනවා. ඉඩකඩ සීමා සහිත වෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාවය ඉහළ වෙනවා. ඒ වගේම අප විසින් වර්තමානයේ භාවිතා කරන ජංගම දුරකථන තුලද මෙම ප්‍රමිතිය වෙනස්කම් දැකිය හැක. අඩු මිල ගණන් යටතේ අලෙවිකරන මෙන්ම ඊටාම අධික මිල ගණන් යටතේ අලෙවිකරන ජංගම දුරකථනද වෙළඳපොළ දැකිය හැකි වන්නේ ඒ හේතුවෙන් නී. ඒ නිසා අපට වෙළඳපොළ තුලට ගියාම අපට වෙළඳපොළ තුල දක්නට ලැබෙනවා විවිධාකාර මිල ගණන් යටතේ තිබෙන මේ භාණ්ඩ දුරකථන. සමහර ඒවා අඩු මුදලට එකම කාර්ය වුවත් ඔහුගේ කල් පැවැත්ම ඊටාම සීමා සහිතයි. සමහර දුරකථන තිබෙනවා ජංගම දුරකථනයගේ මිල ගණන අධිකයි. ඔහු විශාල ප්‍රමිතියක් ඉහළ ගුණාත්මක භාවයක් මේ නිෂ්පාදනය සඳහා භාවිතා කර තිබෙනවා. ඒ හේතුවෙන් එයාගේ මිල ගණන් මොනවා වෙනවද? අධිකුවත් එයා අපිට පාඩුවක් සිදු වෙනවාද? එය දරුවෝ පාඩුවක් වෙන්නේ නැහැ. එය වැඩි කලක් වැඩි දීර්ඝ කාලයක් ඉහළ ප්‍රමිතියෙන් යුතුව භාවිතා කිරීමේ හැකියාව මොනවා වෙන නිසාද? පවතින නිසා. දැන් මේ ඈත අතීතයේ භාවිතා කරපු දුරකථනයක් වර්තමානයේ වන විට කොපමණ වෙනස්කම් වෙලාද? එකම කාර්යය තව කෙනෙකු හා සංවාදයේ යෙදීම. වර්තමානයේ දුරකථනයක් ඔබට පෙන්වීමට අවශ්‍ය නැහැ. සෑම කෙනෙක් අතම දුරකථනයක් පවතිනවා. ඔබ මේ මොහොතේ බොහෝ වෙලාවට දුරකථනයක් හෝ පරිගණකයකින් තමයි මේ නරඹන්නේ. මෙය තමයි ඔබ නොදකපු දේ. මෙයත් එක්ක සංසන්දනය කර බලන්න ඔබ අත තිබෙන දුරකථනය. මේ එකලසයි ඔබ අත තිබෙන එකලසයි කොපමණ වෙනස්කමක්, කොපමණ තාක්ෂණයක්, කොපමණ ගුණාත්මක බවක් රඳා පවතිනවාද, පවත්වාගත හැකියිද කියන කාරණාව. ඒවා හැඩයෙන් බාහිර පෙනුමෙන් හා ඒ තුල තිබෙන පහසුකම් ආදියෙන් සමාන වුවද ඒවායේ කල්පැවැත්ම, කාර්යක්ෂමතාවය හා සෞඛ්‍යයට හිත කරවීම වැනි සාධක මත ඊටාම පුළුල් වෙනස්කම් තිබේ. කල්පැවැත්ම, කාර්යක්ෂමතාවය සෞඛ්‍යයට හිත කරයි. මේ කියන සාධක මත මේ ලෝකයේ විශාල පුළුල් පලාසයකට යමු වෙලා අවසන්. ඉදිරි අනාගතයේදී දුවේ පුතේ ගුණාත්මක බවින් යුතු නොවන එහෙම නැත්නම් ගුණාත්මක බවින් අඩු භාණ්ඩයක් පාරිභෝගිකයා අතරට කිසිසේත් පත් කිරීමේ හැකියාවක් පවතිනවද? පවතිද නැහැ. ඒ නිසා පාරිභෝගිකයන් එහෙම නැත්නම් අප සොයන්නේම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩයක් පමණමයි. ඒ නිසා ලෝකයේ පුරා මේ ව්‍යාපාරිකයන්, ව්‍යාපාර අයිතිකරුවන් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව එකලස් නිර්මාණය කරනවා. ඉහළ ප්‍රමිතියක් සහිතව දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් හැකියාව විදියට අඩු අමුද්‍රව්‍ය පිරිවැයක්, ඉහළ කාර්යක්ෂමතාවක් සහිතව මේ සඳහා නැතුවම බැරි සාධකය කුමක් එකතු කර ගන්නවද? තාක්ෂණය මේ සඳහා එකතු කර ගන්නවාමයි. එමෙන්ම ඇතැම් මිලෙන් අඩු බාහිර පෙනුමෙන්ද එක හා සමාන ජංගම දුරකථන තුළ පහසුකම් අතරද වෙනස්කම් දැකිය හැක. වෙළඳ පොලේ
අඩු මුදලට තිබෙන ජංගම දුරකථනයක් ගත්තාම ඔබට ඉතා පැහැදිලිවම සෑම දෙයකම වෙනස්කමක් ඔබට දැකගත හැකියි. මේ දුරකථනය දැකීමෙන් ඇල්ලීමෙන් පාවිච්චි කිරීමෙන් ඒ ගුණාත්මක භාවය අත්දැකීම් වලින් බහුල පළපුරුදු ඔබට දුවේ පුතේ ඊටාම හොඳින් නිරීක්ෂණය කර ගැනීමේ හැකියාව ලැබෙනවාද නැද්ද? අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහිදී මිලෙන් වැඩි ඒවා තුළ වැඩි පහසුකම් ප්‍රමාණයක්ද මිලෙන් අඩු ඒවා තුළ සාපේක්ෂව අඩු පහසුකම් ප්‍රමාණයක්ද අඩංගු වේ. ඔබට දුරකථනය ගැන කියන්න අවශ්‍ය නැහැ. මිලෙන් ඉහළ දුරකථනයක් ගත්තාම ඒ දුරකථනය තුළ ලබා දී තිබෙන ෆැසිලිටිස්, ඔප්ෂන්ස්, ෆන්ක්ෂන්ස් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද? ඊට සාපේක්ෂව මිලෙන් අඩු දුරකථනයකට ඒතරම් ප්‍රමාණයක් පහසුකම් ලබා දීම සිදු වෙනවාද දරුවනේ? එයාට එච්චර පහසුකම් ප්‍රමාණයක් ලබා දෙන්නේ නැහැ. ඒ මුදලට ගැළපෙන ප්‍රමාණයට අදාළව තමයි ඔවුන් එය නිපදවීම සිදු කරන්නේ. එය සාමාන්‍ය දෙයක්. භාණ්ඩයක ප්‍රමිතිය සම්බන්ධයෙන් දැක්විය හැකි තවත් නිදර්ශනයක් ලෙස අත්ඔරලෝසුවක් පෙන්වා දිය හැකියි. අපි කලින් සාකච්ඡා කර වගේ අත්ඔරලෝසු තිබෙන අධික මිල ගණන් යටතේ. ඒ අධික මිල ගණන් යටතේ තිබෙන අත්ඔරලෝසුවක් නිපදවා තිබෙන භාණ්ඩයේ ක්වොලිටිය, අමුද්‍රව්‍යයේ ගුණාත්මකභාවය, තාක්ෂණික ක්‍රමවේද මේවා ඉතා ඉහළද නැද්ද? මේවා ඉතා ඉහළයි. ඒ නිසා පෙනුමට යුගයට කල් පැවැත්මට ගැළපෙන සා ඉහළ ප්‍රමිතියක් යටතේ නිපදුවාම සෑහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ හැඩයෙන්ම ඒ වෙලාවම ලබා දෙන ගුණාත්මක බවින් අඩු ඔරලෝසුවක්, අත්ඔරලෝසුවක් ඊටාම කුඩා කාලයක් භාවිතා කිරීමෙන් අනතුරුව එය මොනවා වෙලා යනවද? භාවිතෙන් බැහැරට යනවා, විනාශ වී යනවා. එහිදී කිසියම් නිශ්චිත කාලයක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කළ යුතු වර්ගයේ අත්ඔරලෝසු වර්ග ඊටාම අඩු මිල ගණන් යටතේ ලබා ගන්න පුළුවන්. ඊටාම අඩු මිල ගණන් යටතේ අපට පුළුවන් කොහෙන් ලබා ගන්නද? වෙළඳ පොලෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ රූප රාමුවේ දැක්වෙන්නේ එවැනි ඔරලෝසු. දැන් මේ ඔරලෝසුවේ සිට මේ ඔරලෝසුව දක්වා තාක්ෂණය කොපමණ ආකාරයෙන් වෙනස් වෙලා තිබෙනවද? ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සාමාන්‍ය මැනුවලි යාන්ත්‍රික ක්‍රම මගින් නිර්මාණය වී තිබෙන යාන්ත්‍රික ක්‍රම මගින් දිවෙන ඔරලෝසුවක් තමයි මේ රූප රාමුවෙන් ඔබට දැක්වෙන්නේ. එතකොට මේ රූප රාමුවට පරිවර්තනය වීමේදී මේ තාක්ෂණික දැනුම ශිල්පීය ක්‍රම කොපමණ ප්‍රමාණයක් මෙයාගේ අඩංගු වෙනවද? කොපමණ තාක්ෂණයක් මේ සඳහා භාවිතා කර තිබෙනවාද කියන කාරණාව ඔබට බෙහෙවින් පැහැදිලි වෙනවා නොඅනුමානයි. එමෙන්ම අලුත් වැඩියා කරමින් දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි මිලෙන් වැඩි අත්ඔරලෝසු වර්ගද තිබේ. අපිට පුළුවන් සර්විස් කරන්න. නැවත බැටරි යොදන්න. නැවත බැටරි යොදලා මේක දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව සහිත අත්ඔරලෝසුත් අප වෙළඳ පොලේ නැතුවාම නොවේ. ඒ වගේම භාවිතෙන් පසු සම්පූර්ණයෙන් බැහැර කරන්න වෙනවා සමහර ඔරලෝසු. ඒවා දීර්ඝ කාලයක් භාවිතයට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තන අමුද්‍රව්‍ය වල ක්වොලිටි අඩුයි. ඒ වගේම භාවිතා කර තාක්ෂණය ඊටම අඩු නිසා ඒවා අපිට ඉක්මනින් බැහැර කිරීමට සිදුවන අවස්ථා දුවේ පොතේ දැක් ගන්න ලැබෙනවා. අලුත් වැඩියා කරමින් දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි ආකාරයේ ඔරලෝසු ප්‍රමිතියෙන් උසස් ලෙස හැඳින්විය හැකිය. අන්න අලුත් වැඩියා කරලා දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් ඔරලෝසු අපි කියනවා ප්‍රමිතියෙන් ඉහළ ඔරලෝසු ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රමිතියෙන් ඉහළ ඔරලෝසු අලුත් වැඩියා කරලා නැවත භාවිතා කරන්න පුළුවන්. මේවට අපි කියනවා ප්‍රමිතියෙන් ඉහළ ඔරලෝසු කියලා. එවැනි ඔරලෝසු අප වෙළඳ පොලේ දක්නට ලැබෙනවා. ඒ වගේම එහෙත් අලුත් වැඩියා කිරීමේදී ඒ සඳහා ප්‍රතිස්ථාපනය කළ යුතු අමතර කොටස් සොයා ගැනීමේ පහසුවද එහිදී අවධානය යොමු කළේ වැදගත් වේ. දැන් සමහර නිෂ්පාදන අධික මිල ගණන් යටතේ ඔරලෝසුවක්. ඒ ඔරලෝසුවේ තිබෙන සමහර අමුද්‍රව්‍යයන්, සමහර ද්‍රව්‍යයන් අපිට මොනවා කරන්න වෙනවද? ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. නැවත අලුතෙන් යොදවන්න වෙනවා. නමුත් එලෙස අලුතෙන් යොදවන්න ඒ කුඩා කැබලි සොයා ගැනීමට නැත්තම් ඒකලසේ වැඩක් තියනවද? ඒකලසේ වැඩක් නැහැ. ඒ නිසා මේ නිෂ්පාදන සමාගම් ඒවත් අමතර කොටස් ලෙස වෙළඳ පොළට
යොමු කරලා තිබෙන්න ඕනේ. මේ සම්පූර්ණ මේ පාඩම විශාල වපසරියක් යටතේ කතා කරනවා. මේ ලෝකයේ කොපමණ උදාහරණ ගන්න පුළුවන්ද මේ එකලස් කිරීමේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න. එහෙමනම් අප මිනිසුන්ට අප ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට දැනුවත් කළ යුත්තේ කුමක් ගැනද? මෙන්න මේ නිර්මාණයන් ගැන. ඒ වගේම කිසියම් නිෂ්පාදනයක් කාර්යක්ෂමතාවෙන් සහ කල්පවැත්වෙන් අලුත් වැඩියා කිරීමේ හැකියාවෙන් ශක්තිමත් බවින් මෙන්ම ආකර්ශනීය නිමාවකින්ද යුක්ත වීම වැදගත්. ආකර්ශනීය නිමාවක් යුක්ත වීම ඉතා වැදගත්ද නැද්ද? අනිවාර්යෙන් ඉතා වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මක් නිසාදයක් පාරිභෝගිකයෝ එකී භාණ්ඩය වෙත සිය අවධානය යොමු කරවා ගැනීමට එහි අලංකාර නිමාවද වැදගත් කාර්යභාරයක් ඉටු කරන හේනි. ඒ වගේම අපි නිෂ්පාදනයක් ගත්තාම කොපමණ ගුණාත්මක භාවයෙන් ඉහළ වුණත් වැඩක් නැහැ. ඒ නිෂ්පාදනයේ තියෙන ආකර්ශනීය බවක්, සිත් ඇදගන්නා සුළු බවක්, සිත් වසඟවන සුළු බවක් නිසා නිෂ්පාදකයා මේ බාහිර පෙනුම, හැඩය, වයනය, පෘෂ්ඨ ස්වභාවය පිළිබඳවත් විශේෂ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. අද ලෝකයේ පවතන මේ භාණ්ඩවල පෙනුම එහෙයින් ගුණාත්මක නිෂ්පාදනයක් සතුව අලංකාර නිමාවක් තිබීම වැදගත් වේ. මේ නිසා මේ අධික මිල ගණන් යටතේ නිර්මාණය කරන උපකරණ, උපාංග, එකලස් වලට ආවේනික විශිෂ්ට නිමාවක් ලබා දෙන්නත් මේ වෙළඳ ආයතන, ව්‍යවසායක ආයතන, එකලස් කිරීමේ ආයතන අනිවාර්යෙන් කල්පනා කර තිබෙනවා. එයට ආවේනික ලස්සනක්, එය ආවේනික හැඩයක් ලබා දෙනවා මේ එකලස් වලට. ඒ ගුණාත්මක භාවයට ගැලපෙන පරිදි. ඊට අමතරව නිෂ්පාදකයක් භාවිතා කිරීමේදී කෙතරම් ආරක්ෂාකාරීද යන්න වැදගත්තේ සේෆ්ටිය. දැන් මේ උපකරණය භාවිතා කරනකොට ඒ උපකරණය මගින් ශාරීරික අනතුරු සිදු වෙනවා නම්, ශරීරයට අහිතකර ද්‍රව්‍ය පිට වෙනවා නම් කෙලින්ම පාරිභෝගිකයා මේ භාණ්ඩය රිජෙක්ට් කරනවා. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. එය අනිවාර්යයෙන්ම ඊටාම ආරක්ෂාකාරී විය යුතුයි. පුද්ගලයාගේ සෞඛ්‍යයට ආරක්ෂාකාරී උපාංගයක්, උපකරණයක්, එකලසක් වීම අනිවාර්යද නැද්ද? අනිවාර්ය වෙනවා. ඒ වගේම එනම් අදාළ නිෂ්පාදනය භාවිතා කරන්නාට හා අවට සිටින්නන්ට මෙන්ම ඊට සම්බන්ධිත වෙනත් අවශේෂ උපාංග කෙරෙහි ඇති ආරක්ෂාද වැදගත් වේ. තමන්ට අවට සිටින කට්ටියට ඒ හා සම්බන්ධ තවනත් උපාංග වලට කිසිදු බලපෑමක්, කිසිදු වෙනසක් මේවා මගින් සිදු වෙන්න පුළුවන්ද? මේවා මගින් සිදු වෙන්න බෑ. එසේ නොවීමට මේ නිෂ්පාදන සමාගම්, නිෂ්පාදන ආයතන අනිවාර්යෙන් කටයුතු කර තිබෙනවා නොඅනුමානයි. අපි තවත් ඉදිරියට යද්දී එම නිෂ්පාදන භාවිතයේදී අනතුරක් සිදුවීමෙන් තොරව හැසිරවීම සඳහා ආරක්ෂිත පියවර ඒ තුල අඩංගු විය යුතුය. හදිසි අවස්ථාවක අපි කියමු මේ දුරකථනයේ බැටරිය, ඒ දුරකථනයේ රිචාර්ජබල් බැටරිය දෝෂාගත තත්ත්වයක් ඇති වුණා. ඒ දුරකථන බැටරිය ඉදිමෙන්න පටන් ගත්තා. අපිට පුළුවන් මේ ආරක්ෂාකාරීව බැහැර කරන්න. ඒ ආරක්ෂාකාරී බැහැර කළ අපේ ආරක්ෂාව තහවුරු කරගෙන අපට පුළුවන් ඒ වෙනුවට නව බැටරියක් ප්‍රතිස්ථාපනය කරන්න. එමගින් එම දුරකථනයේ අනෙකුත් කොටස්ද ආරක්ෂාකාරී වෙලා මේ දුරකථනයේ කල්පැවැත්ම ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ පිළිබඳවත් එහෙම නැත්නම් මේ දුරකථනය කියන එකලසේ ගුණාත්මක භාවය වැඩිදුණු කිරීම පිණිසත් කවුරු කල්පනා කර තිබෙනවද දරුවෝ? මේ නිෂ්පාදකයන් විසින් අනිවාර්යෙන් කල්පනා කර තිබෙනවා. නිදර්ශනයක් ලෙස විදුලි ස්ට්‍රික්කයක් භාවිතා කිරීමේදී පරිහරණය කරන්නාට විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කිරීමේ උපක්‍රම දඩංගු විය යුතුය. දැන් අපි විදුලි ස්ට්‍රික්කයක් නිර්මාණය කරනවා. විදුලි ස්ට්‍රික්කයේ ලෝහ ආවරණයට විදුලි සැර වදින්න පුළුවන්. අපි කලින් පරිච්ඡේදයේදී කතා කරා වගේ, එහෙම නැත්නම් ගෘහ විදුලි පරිපථවලදී කතා කරා වගේ මේ ලෝහ වාරණයට, ලෝහ ආවරණයට තමයි අර්ත් වයර් එක, භූගත වෛරය සම්බන්ධ කර තිබෙන්නේ. එසේ භූගත වෛරය සම්බන්ධ කර තිබීමේ දුවේ පුතේ වාසිය වන්නේ කාන්දු ධාරාවක් අප ශරීරය හරහා ගමන් කරනවාට වඩා පහසුවෙන්
මේ භූගත වෛරය හරහා ගමන් ගොස් පොළවට ගමන් කිරීම පොළවට සම්ප්‍රේෂණය කර පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. එමනම් එකලස් නිෂ්පාදනය කරන සමාගම් ඒ භාවිතා කරන්නාගේ ආරක්ෂාව පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වෙලා තිබෙනවාද නැද්ද දුවේ පුතේ? සැලකිලිමත් වී තිබෙනවා. දුවේ පුතේ අපි මේ ආකාරයට මේ එකලසක් තිබෙන්නා වූ විවිධ ගුණාංග ලක්ෂණ පිළිබඳව ඔන්න අපි පළමු පරිච්ඡේදය තුලදී සාකච්ඡා කරා. අපි දෙවන පරිච්ඡේදයේදීත් තවත් මෙවැනි එකලසක් සතුව පවතින ලක්ෂණයන් ගුණාත්මක භාවයන් පිළිබඳව සාකච්ඡාවට භාජනය කරමු.